නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම මේ වෙලාවේ අද මේ පුන් පොහෝ දවස ඔබේ ජීවිතයට වැදගත් කරගන්න ආකාරයේ පිළිබඳවත් ඒ වගේම තමයි පොහෝ දිනයක කුසල් සම්භාරයක් ජීවිතයට එකතු කරගන්නට හැකි වෙන පරිදි දහම් කරුණක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. ඊ타මත්ම උවමනාවෙන් පොහෝ දින පින්කම් වල නිරත වන අතරතුරේ මේ විදිහට ධර්මයට අවධානය යොමු කිරීම, ධර්මයට ඔබගේ දසවන යොමු කිරීම, ඒ වගේම තමයි ධර්මයේ පිළිබඳව හිතීම එක්තරා විදිහේ භාවනාවක්. ඒක කුසලයක්, පිනක් බවට පත් වෙනවා. අදත් මේ පොහෝ දවසේ ඔබට සතුටින් සිටීමට බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම්කිසි දහම් අවවාදයක් එකතු කරලා ඔබ ළඟ තබන්නට, ඔබට දේශනා කරන්නට සූදානම් වෙන වෙලාව. පින්වත්නි, බටහිර ලෝකයේ තියෙන මතයක් තමයි බුදුදහම යනු, බුදුහාමුදුරුවන්ගේ දේශනාව යනු බොහෝ සෙයින් සර්ව අසුභවාදී දහමක් කියන එක. සර්ව අසුභවාදී කියලා කියනවා. ඒ කියන්නේ දුක්ඛිත පැත්ත විතරක් කතා කරන දහමක්. හැබැයි ඒක නූතනයේ වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඔය මැක්ස් වේබර් කියන කෙනා සමාජ විද්‍යාඥයෙක්. එතුමා ඉන්දියාවේ ආගම කියන පොතේ ලියනවා බුදුදහම යනු සංචාරක භික්ෂූන් වහන්සේලාගේ අත්ත කිලමතානු යෝගයට බර වූ දහමක්ය. එහෙම නැත්නම් එය තාපසයන්ට පමණක්, අනගාരികව ඉන්න අයට පමණක් වින්දනය කරන්නට අවශ්‍ය වෙන දහමක්ය කියලා මැක්ස් වේබර් ඔහුගේ ඒ පොතේ සඳහනක් තියෙනවා. මැක්ස් වේබර්ට කොහේ හරි වැරදිලා තියෙනවා. ඔහු අපේ රටේ සමහර මිනිස්සු ත්‍රිපිටකයේම කාලාම සූත්‍රයයි දකිනවාසේ සමහර අය ඉන්නවා. මුළු ත්‍රිපිටකයේම කාලාම සූත්‍රයයි කියලා දකින අය ඉන්නවා. එහෙම කට්ටිය කියනවනේ බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපයි කිව්වා කියලා. එහෙම අය ඉන්නවා. ඒ වගේ මැක්ස් වේබර්ටත් කොහේ හරි වැරදිලා මැක්ස් වේබර් කියනවා බුදුදහම සර්ව අසුභවාදියක්. එය තාපසයන්ට, අනගාരിക පැවිද්දන්ට. එහාට තමයි තියෙන්නේ, සංචාරක පැවිද්දන්ගේ අතේ මේක තියෙන්නේ. එහෙම කියලා ඔහු සඳහනක් කරනවා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ අපිට සැපයන් දෙකක් අපේ ජීවිතයට ඕනයි කියලා යෝජනා කරනවා. ඒකෙන් එකක් තමයි ලෞකික සැප. අනිත් එක තමයි ලෝකෝත්තර සැප. ඒ කියන්නේ නිවන සහ එදිනදා ජීවත් වෙන්න අවශ්‍ය වෙන පසුබිම. දවසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ආපු අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ සතුටින් ඉන්න, සැපතින් ඉන්න, මිනිස්සු ළඟා කරගන්න ඕන, දියුණු කරගන්න ඕන, වර්ධනය කරගන්න ඕන කාරණා හතරක් තියෙනවා. පළවෙනි එක අත්ති සුඛ කියන එක. දෙවෙනි එක භෝග සුඛ. තුන්වෙනි එක අනන සුඛ. හතරවෙනි එක අනවජ්‍ය සුඛ. සුඛ කියන්නේ සැපතනේ. පළවෙනි එක තමයි අත්ති තියනවා කියලා, ඇත කියලා සතුටක්.
මොනවද ඇත කියලා සතුටක් තියෙන්න ඕන. අපිට අපේ ජීවිතේ අපි ලං කරගත්ත සම්පත්තීන් අපි වගා කරගෙන තියෙන්න ඕන අපේ ජීවිතේ පුරාවටම. මේ බුදුහාමුදුරුවෝ වඩ්ඩි කියන සූත්‍රය තුල අංගුත්තර දසක නිපාතේ තියෙනවා. ලෝකෝත්තර සැපට හේතු වෙන කාරණා පහක් සහ ලෞකික සැපට හේතු වෙන කාරණා පහක් බෙදලා දේශනා කරනකොට ලෞකික පැත්තෙන් අත්ති සැපත ගැන අපිට හිතන්න ඕන කාරණා පහක් පෙන්නනවා. එකක් තමයි උන්වහන්සේ දේශනා කරනවා දරුවෙක් බිරිඳක් මිනිසුන්ට තියෙන්න ඕන ඉන්න ඕන. ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන සම්පත්තියෙන් ගව මහීෂාදීන් ඉන්න ඕන. ඒ කියන්නේ මේ පෙන්වන්නේ අපේ ගමක ඉන්න බොහොම සාරවත්ම පෞල් සංස්ථාවක් පිළිබඳව. අපිට හමු වෙන සාරවත් පෞල් සංස්ථාවක් මොනවද? ඒ පෞලේ අත්ති සුඛයේ විඳිනවා නම් දරුවෙක් බිරිඳක් දරුවෙක් ඉන්නට ඕන ඒක සැපත. ඊට පස්සේ ගව පාලනයේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් කරගත්ත දෙයක් නෙවෙයි. උන්වහන්සේ ඒකට අනුදැන වදාළා තියෙනවා ගවයන් පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ට. එතකොට මේ කුෂිකාර්මික ජීවිතයට අදාළ වෙන ගව පාලනය වතු පිටි වර්ධනය කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ තියෙන ඉඩමත් පර්චේස් කරලා විකුණන්න කියලා නෙවෙයි බුදුහාමුදුරු ගන්න. තව එකතු කරගන්න කියනවා. තණ්හාවට නෙවෙයි. සැපට ඉන්න. ඒ අතරතුරේ ලෝකෝත්තර පැත්තෙන් බලනකොට ශ්‍රද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව වැනි සංකල්ප එකතු කර ගැනීම භාග්‍යතුන් වහන්සේ අපිට අවශ්‍යයි කියපු දෙයක් අත්ති සුඛය විඳින්නට. ඇත්තටම මිනිස්සුන්ට ඇත කියලා තියනවයි කියලා සතුටක් තියනවාද? එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. මම ඔබට තියනවා කියලා සතුටු වෙන්න බැරි වෙන්න හේතුවක් කියන්නේ. ඒක හේතුව තමයි ඔබට හැමදේම තියෙනවා. ඔබට සතුටු වෙන්න බැරි ප්‍රශ්නය තමයි සංසන්දනය කරන්නට යෑම. උදාහරණයක්. ඔබට තියෙන ලස්සන මූණක්. ඒකට කිසිම දෙයක් ආලේපනය කරන්න ඕන, කැරට් ගන්න ඕන, ඊට පස්සේ මොනවද යෝගට් ගන්න ඕන, කිරිහට්ටි පිටින් උලන්න ඕන කියන ප්‍රශ්නයක් නැහැ. ඕනි නැහැ. ඔබට ලස්සන මූණක් තියෙනවා. ඔබේ මූණේ තියෙන අවලස්සන පේන්නේ ඒ ලස්සන ඇත කියන එක නැත කියලා හැඟෙන්නේ කොයි වෙලේටද? ඔබ සංසන්දනය කරන්න යනවා ඔබට වැඩි ටිකක් ලස්සනයි කියලා හිතන කෙනෙකුත් එක්ක. ඔබ ඒක කරනවා. ඒ වගේම තමයි ඔබට ලස්සන බිරිඳක් ඉන්නවා. ඒ රූමත්. හැබැයි ඔබට ඇයගේ රූමත් භාවය පිළිබඳව යම්කිසි කුකුසක් හිතේ තිගැස්සීමක් ඇති වෙන්නේ තව කෙනෙකුත් එක්ක සංසන්දනය කරන්න යනකොටනේ. ඔබට ඉන්නවා ලස්සන සැමියෙක්. ඒ වගේම උපදි සම්පත්තිය ඔහුට තියෙනවා. හැබැයි ඔබට සැකයක් ඇති වෙනවා තව කෙනෙකුත් එක්ක සංසන්දනය කරපුවාම තියෙන දේ පිළිබඳව ඉන්න දේවල් පිළිබඳව සංසන්දනය කරන්න ගියාට පස්සේ ඒ වගේ කෙනෙක් මටත් හිටියා නම් ඒ වගේ දේවල් මටත් තිබුණා නම් හැබැයි ඔබ මෙහෙම දේවල් හරි මට තියෙනවනේ කියලා සතුටු වෙන්නේ නැහැ. එහෙම සතුටු වෙන්නේ නැහැ. අර ළමෙක් මිරිවැඩි සංගලක් එහෙම නැත්නම් සපත්තු දෙකක් සෙරප්පු දෙකක් ඉල්ලලා අඬනවා කියනවා කකුල් දෙකක් නැති අය දකින්නක. ඇත්තටනේ ඇත්ත ඒ කතාව. අපි සෙරප්පු දෙකක් නැයි කියලා දුක් වෙන්නේ කකුල් නැති අය ඉන්නක. දකින්නක. අපිට කකුල් නැති කෙනෙක් දැක්ක ගමන් පැහැදිලි වෙනවා අපිට තියෙන මේවා ඇති කියලා. ඒ නිසා අත්ති සුඛ අපිට තියෙන දේවල් පිළිබඳව අපිට ලැබිලා තියෙන දේවල් පිළිබඳව නිර්ලෝභීව සතුටු වෙන්න. තුලණය කරන්නට ගිහිල්ලා සංසන්දනය කරන්න ගිහිල්ලා හිත දුකටපත් කරගෙන විපතටපත් වෙන ස්වභාවයෙන් ඈත් වෙන්න අත්ති සුඛ කියන එක නිවැරදිව හඳුනා ගන්න ඕන. නිවැරදිව හඳුනා ගන්න ඕන. දෙවෙනි එක තමයි භෝග සුඛ. භෝග සුඛ කියලා කියන්නේ තියෙන ඒවා විඳ ගන්න පුළුවන්
සැපතක්. එහෙම නැත්නම් තියෙනවා පරිභෝජනය කරන්න පුළුවන් කෞශල්‍යයක් තියෙන්න ඕන. සමහරවන්ට තියෙනවා. ඒක වියදම් කරන්න තේරෙන්නේ නැහැ. සමහරුන්ට තියෙනවා කන්ට හිතෙන්නේ නැහැ. ඇතමුන්ට තියෙනවා නිින්ද යන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. උදාහරණයක් සමහර ඉන්නවා මිනිස්සු කෝටි ගණන් වියදම් කරලා හදනවා ගෙවල්. ලක්ෂ ගණන් වියදම් කරලා හදනවා ගෙවල්. ඔබ ස්මරණය කරලා බලන්න. ඔබ හොයලා බලන්න. ඒ කෝටි ගණන් වියදම් කරලා හදපු ගේ වතු පිටි කුලියට දීලා ඒ මිනිස්සු ගිහිල්ලා ඉන්නවා 10යි කාමරවල. විඳ ගන්න පරිභෝග කර ගන්න මේ මිනිසුන්ට ඒ කුසලතාවය නෑ. ඔවුන්ට ඒක විඳ ගන්න පුළුවන් හැකියාවක් නෑ. ඒ නිසා සමහර වෙලාවට කෙනෙක් Tamanට ලැබෙන දේවල් නිවැරදිව පරිභෝග කරන්නට භෝග සම්පත්තිය විඳ ගන්නට බෙදලා දක්වන්නට බැරි වුණාට පස්සේ ඔහුගේ තියෙන දක්ෂතාවය නැති වෙලා යනවා. ඒ නිසා තියෙන දේවල් වලින් කොටහක් දන් දෙන්න ඕන. කොටසක් බදු ගෙවන්න වෙනවා. කොටසක් ඥාතීන්ට සලකන්න වෙනවා. දේව පූජාවන් වලට කොටසක් යාගයට යොමු කරන්න වෙනවා. තවත් කොටසක් දුගී මගේ යාචකයන්ට බෙදලා දෙන්න වෙනවා. තවත් කොටසක් මිනිස්සෙක් තමන් ළඟ තියාගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ තමයි ආර්ථික විද්‍යාව පිළිබඳව හොඳම නිර්වචනය පෙන්වුවේ ධනය පරිහරණය කරන්නේ කොහොමද කියලා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දිහි කම්මං පයෝජයේ චතුත්තංච නිදහා පෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය අපිට හම්බ වෙන්නේ රුපියල් 1000ක් නම් ඒක කොටස් 4කට බෙදන්න ඕන. එක කොටසක් ආහාර සඳහා. ඒ කියන භෝගේ බුඤ්ජෙය්‍ය. දිහි කම්මං පයෝජේ රුපියල් 500ක් 250ක් ඉවරයි. තව රුපියල් 500ක් තියෙනවා. දිහි කම්මං පයෝජේ ප්‍රයෝජනයට ගන්න ඕන. විවිධ දේවල් අඹදරුවන්ගේ කටයුතු ඔබේ කටයුතු ගෙවල් හදන ඒවා යාන වාහන ගන්න ඒවා ඒව හැම දෙයකම හතරවෙනි කොටස නිදාපෙය නිදන් කරන්න කියනවා. ඇයි ඒ? ආබාධයක් එන්න පුළුවන්. හරදරයක් එන්න පුළුවන්. විපතක් එන්න පුළුවන්. බැංකුවක දාලා තියෙන එක ඒ නිසා හොඳයි. ඒක මිනිස්සුන්ට ගිහිල්ලා තිබ්බේ නැති නිසා පහුගිය කාල පරාසයන් වල අර කොරෝනා තිබ්බ කාලේ ඔබට මතකද? රට වහලා තිබ්බ කාලේ. මිනිස්සු ආණ්ඩුවටත් බනිනවා, අල්ලපු ගෙදරටත් බනිනවා. ඊට පස්සේ ආධාර බෙදන අයටත් බනිනවා, කොරෝනා වලටත් බනිනවා, හමුදාවටත් බනිනවා, අන්තිමට දොස්තරලටත් බනිනවා. ඒ ඇයි ඒ? කලමනාකරණය සම්බන්ධව මිනිසුන්ට ප්‍රශ්නයක් ඇත්තටම තිබිලා තියෙනවා. ඒක රටෙත් ප්‍රශ්නයක් වශයෙන් අපි දකිනවා. රටෙත් මිනිසුන්ට කලමනාකරණය කරන්න පුළුවන් ආර්ථික ස්වභාවයක් නැති බව සමහර තැන්වල පේනවා. හැබැයි ඒ කලමනාකරණයට දක්ෂ නොවුන අය අතිශයින්ම මහා බැන ඉන්න පිරිසක් බවට පත් වුණා පමණයි ඔවුන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපි අදටත් දකින්නේ නැහැ. ඒ නිසා භෝග සම්පත්තිය කියන එක Tamanට තියෙන දේවල් හරියට විඳ ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. ඊට පස්සේ අනන්න සුඛ. ඕක හරිය වැදගත්. අනන්න සැපත. අනන්න සැපත බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ණය නොවි ඉන්නවා කියන එක තරම් සතුටක් සමහර විට ගිහි ජනතාවට නැතයි කියලා. ණය නොවි ඉන්නවා කියන එක. මොකද ණය ගත්තට පස්සේ ගෙවනකන් මිනිස්සු විඳවනවා. බුදුරජාණන් වහන්සේ ණය ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ගෙවන්න බැරි නම් ණය ගන්න එපායි කියලා. එහෙම හිතෙන්න පුළුවන් මේ ණය ගන්න එපාමයි කියලා කියනවායි කියලා නෑ. ගෙවන්න බැරි නම් ඒවා මේ නැවත දෙන්න බැරි නම් ගන්න එපා. එහෙම දෙන්නේ නැතුව මග හරිනවා නම් වසලෙක් කියලා තමයි දේශනා කරලා තියෙන්නේ වසල සූත්‍රයේ. එතකොට ණය අරගෙන එහාට මෙහාට පණින කට්ටිය වසලෙව්. ඒ නිසා
ණය ගන්න එපා කියලා කියන්නේ ගෙවන්න බැරි හින්දා. ගෙවන්න බැරි නම් ඇත්තටම මේ රටවල් වල අපේ ගමකට ගිහිල්ලා බැලුවොත් එහෙම 100 දෙනෙක් අතරින් සමීක්ෂණයක් කරලා 80 දෙනෙක් මොන හරි බැංකුවකට මොන හරි මූල්‍ය ආයතනයකට ගමේ ඉන්න කාට හරි මොකක් හරි ණයක් වෙලා ණයට සැප විඳින අය. ණයට සැප විඳින අය. කියන්නේ ණයට තමයි සැප අරන් තියෙන්නේ. මොනවද කරලා තියෙන්නේ? ණය වෙලා මූල්‍ය ආයතන වලට ගෙනවා වාහනයක්. ඒ කියන්නේ වාහනයක් අවශ්‍යමයි කියලා කියන්නෙත් නෑ. ඒක අත්‍යවශ්‍යමත් නෑ. සමහර වෙලාවට අනවශ්‍ය වැඩක් කරන්නේ. නිකන් අත්දැක බැලීම් කරන්න යනවා. එහෙම ණය වෙලා ගත්ත වාහන වාරික ගෙවා ගන්න බැරි වුණාම රෝද හතර ගලවලා ඉටිකොල වලින් වහලා වතු මැද අරගෙන ගිහිල්ලා හංගලා තියෙනවා. එළියට දාගන්න බැරි. ඔබ හිතන්නේ ඒක මානසික සතුටක් කියලා. ණය වීම තුළ විඳින දුකක්. සමහර උදවිය පාරේ තිබෙන දැන්වීම් දැකලා ඒවට අනුව ජීවත් වෙන්න ඕනි කියලා කල්පනා කරලා අරගෙන එනවා මහ විශාල රූපවාහිනියක්. ඒක gedara සාලේ තියලා තියෙනවා. තියලා තියෙද්දි ඔකේ වාරික ගෙවන්න එන දවස එනකොට නිකන් ටෙලිනාට්‍ය විකාර රූප වගේ පේන්නේ නැද්ද? හැඟීමක් එනවා. සමහර කෙනෙක් ණය වෙලා ගෙවා ගන්න බැරි ණය තත්වයකටපත් වෙලා ගේනවා ශීතකරණයක්. ඒකත් ගෙදරට එන කට්ටියට පේන්න සාලින් තියලා තියෙන්නේ. හැබැයි වාරික ගෙවන දවස එනකොට ඒකේ අල් වතුර සිසිල් පැන් ටික සිසිල් වතුර ටික උණු වතුර වගේ පෙවෙන දවසක් මතක නැද්ද ඔබට? ඔබට ඇති හැකියාවෙන් ණය නොවි ජීවිතේ පවත්වන්න භාග්‍යතුන් වහන්සේ උගන්වන්නේ කොච්චර සැපට අපි ජීවත් වෙන්න ණය ගත්තත් ඒ ණයට සැප ගන්න එකෙන් ණයට සැපතින් ජීවත් වෙන එකෙන් සතුටක් ඇත්තෙම නැහැ විඳවීමක් තියෙනවා. මොකද ණය ආපහු දෙන්නම ඕන කියලා අපි දන්නවා. නිදහසේ වියදම් කරන්න නිදහසේ ජීවිතේ විඳින්න බෑ. හැකියාව නැහැ. එහෙම අඩුවක් ජීවිතේ තියෙනවා. අනිත් එක තමයි අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ වැරදි ජීවන පැවැත්මෙන් දුරස් වෙච්ච, වැරදි ජීවන ප්‍රවෘත්තියෙන් ඈත් වෙච්ච, සිත කය වචනය තුන්දොර යහපත් තත්ත්වයට පවත්වන යහපත් ජීවන පුරුදු. ඇත්තටම අද බොහෝ තැන්වල දැක්කහම අනවජ්‍ය එහෙම නැත්නම් නිවර්දිව ජීවත් වෙනවයි කියලා සැප විඳින මිනිස්සු ඉන්නේ බොහොම අඩුයි. අල්ප දෙනෙක්. බොහෝ දෙනෙක් හිතින් දුක් විඳ තමයි ලෝකයට සැපතින් ඉන්නවයි කියලා පෙන්නන්නේ. ඒ මොකද? ඔබ පාරේ යනකොට බලන්න වෙළඳාම් කරන අය අපූර්ව බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකද්ද? වස විෂ නැති පළතුරු විකිණීමට ඇත. වස විෂ නැති එළවලු විකිණීමට ඇත. ඒකේ යටි අරුත මොකද්ද? තව කොහේ හරි වස විෂ ඇති එළවලු පළතුරු විකිනෙනවා කියන එක. නැහැයි කියලා කවුරු හරි ඔප්පු කරනවා නම් ඒකෙන් අනිත් පැත්තෙන් අපිට සැකයක් තියෙනවා. එහෙනම් එහෙම තියෙනවවත් කොහේ හරි තියෙන්න ඕන. ඔබ කියන්නේ එහෙම මිනිස්සුන්ට ගින්දර විකුණලා සැපතින් ඉන්න පුළුවන් කියලා. සමහර කෙනෙක් මේ ගස්වල නිකන් හැදෙන පොහොර දාන්න නැතුව හැදෙන පොලොස් ගෙඩිය, කොස් ගෙඩිය, වැසිකිලි හොදන ද්‍රාවණයන් දාලා කල් තබා ගන්නට උපක්‍රම කරලා ඒවා මිනිස්සුන්ට විකුණනවා. එහෙම නැත්නම්
මලමිනී කල් තියාගන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය එකතු කරනවා කැම බීම වලට සමහර අය. හැමෝම නෙවෙයි. ඉතින් මිනිස්සු අමුයෙන් එම්බාම් කරනවානේ. මිනිසුන්ගේ අමුයෙන් බඩවැල් ටික කුස පිච්චිලා යනවානේ. අපිට පුළුවන් වෙයිද ඒ සල්ලි වලින් හාල් කිලෝ එකක් අරන් යන්න, දරුවන්ට බිස්කට් පැකට් එකක් අරන් යන්න, මිනිසුන්ගේ බඩ පුච්චපු, මිනිසුන්ගේ ජීවන ගමන අඩාල කරපු මිනිස්සු අපේක්ෂා රෝහලට යන්න මාර්ගයේ සකසපු අපිට පුළුවන්ද සතුටින් ඉන්න? බෑ. ඒ වගේ ප්‍රතිඵල අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අනිත් කාරණේ. දැන් ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි කාමර විකුණන එක. ඒ කියන්නේ මේ දවසට නගරවල වැරදි කාම සේවනයට එන අයට දැන වැරද්දට එන්නේ කියලා කාමර විකුණන එක. එහෙම නැත්නම් වන්දනාකරුවන්ට විකුණන එක ගැන නෙවෙයි මේ කියන්නේ. සමහරු දන්නවා ඒකාන්තයෙන්ම මේ කාමර වලට පැය 24ම ඇරලා තියෙනවා කියලා දන්නීම් දාලා තියෙනකොට මේවට අනිවාර්යෙන්ම එන්නේ, මේවට අනිවාර්යෙන්ම සමීප වෙන්නේ වැරද්දක් කරන්නට බලාපොරොත්තු වෙන අය කියලා. මොකද හොඳ අඹුසැමි යුවලක් කවදාවත්ම එහෙම තැනකට යන්න ඕනේ නැහැ. දරුවන්ට ගින්දරක් දෙන, සැමියෙකුට ගින්දරක් දෙන, බිරිඳකට ගින්දරක් දෙන දෙදෙනෙකුගේ හමුවීමක් හෝ ඊට මෙහා තරුණ ජීවිතය විනාශ කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන දෙදෙනෙකුගේ හමුවීමක් පිණිසමයි කියලා මිනිස්සු ඒක දන්නවා. ඒ දැන වැරද්ද කරන්ට තමන්ගේ ඉඩ විකුණනවා කියලා කියන්නේ මිනිසුන්ට සතුටු වෙන්න පුළුවන්. අමාරු. හෘද සාක්ෂිය තට්ටු කරලා කියනවා මේක හොඳ වැඩක් නෙවෙයි කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා න අදම්මේන සමිද්ධිමත්නෝ. අධාර්මිකව නම් සමෘද්ධිමත් වෙන්න හිතන්නවත් එපා. දැහැමින් මියන එක හොඳයි කියලා. ඒක ප්‍රබල ප්‍රකාශයක්. ඒක බලවත් ප්‍රකාශයක්. වංචාවට, කූට ව්‍යාපාර තුළට ඒක ප්‍රබල ස්වභාවයක්. ඒ නිසා ඔබ ඊ타ත්ම සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ සතුට සොම්නස හොයන තැන, ඔබේ ජීවිතයේ වින්දනයක් හොයන තැන විඳීමක් ඇති වෙලා තිබුණොත් එහෙම නැවත හිතලා බලනකොට ඒක බරපතල වේදනාවක්. මොකද දන්නවද? ඔය හෘද සාක්ෂියේ එහෙම නැත්නම් අපි කියමුකෝ අපේ හදවත කියලා. අපේ භාෂාවෙන් ධර්මානුකූල විග්‍රහයක් නෙවෙයි. හදවතේ ස්වභාවය තමයි පරණ මතක නැවත උඩට අරගෙන පෙරට අරගෙන මතකයට අරගෙන අපි ඉස්සරහට අරගෙන එනවා. හදවතට ඒක හැකියාවක් තියෙනවා ප්‍රබල විදිහට. ඔබට ඔබේ අතීතයේ මේ ප්‍රබල වැරදි සමාජයේ විනාශයටපත් වෙන්න, මිනිසුන්ගේ ජීවිත විනාශයටපත් වෙන්න, ඔබ සමාජයට කරපු මහා හානියක් ඔබේ මතකයට ආවොත් එහෙම ඔබ වින්දනය කරපු සම්පත් ඔක්කොම එකතැන මැරිලා වැටෙනවා වගේ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ නිසා සැපෙන් ඉන්න ඕන, සතුටින් ඉන්න ඕන, අත්ති සැපත තියෙන්න ඕන, ඇත කියලා සැපතක් තියෙන්න ඕන, භෝග සැපත තියෙන්න ඕන, ණය නැති බවත් තියෙන්න ඕන. ණයට අරගත්තට පස්සේ දෙන්නත් ඕනේ. ඊට පස්සේ නිවැරදි ජීවන පැවැත්මක් අපේ ජීවිතවල තියෙන්න ඕන. ඒ මොකද? හෘද සාක්ෂියට අනුව, හදවතට අනුව, හදවත අපිට දොස් කියන තැනටපත් නොවීම පිණිස. මොකද ලෝකයෙන්ම හැංගිලා හිටියත්, මුළු ලෝකයෙන්ම වහන් වෙලා හිටියත් ඔබට බෑ ඔබේ හිතින් වහන් වෙන්න. ඔබ කාටවත් බෑ ඔබේ හදවත කතා කරනකොට ඔබට නෑ එහෙම නෙවෙයි කියන්න. ඒ නිසා ඔබ ඉස්සෙල්ලා ඔබට අවංක වෙන්න ඕන. ඔබට අවංක වුණාට පස්සේ ඔබට පුළුවන් ලෝකයට අවංක වෙන්න. ඒ නිසා එවැනි තැනකට ඔබේ හිත දියුණු කරගන්න.
ඒ අතරතුරේ ඔබ හැමදෙනාටම සපතින් සතුටින් ජීවත් වෙන්න, ධාර්මිකව දියුණු වෙන්න, ධාර්මික ඉදිරියට යන්න, අධාර්මික තත්වයෙන් ඉවත් වෙන්න මේ අනුශාසනාව හේතුවක් වේවා, වාසනාවක්ම වේවා, යහපත පිණිස ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු මේ විදිහට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.